අද ඔක්තෝබර් මාසයේ 11 වෙනි ඉරු දින නැවත වතාවක් අපිට මෙලෙස හමු වන්නට සිදු වී තිබෙනවා. මා මේක සතුටෙන් කරන දෙයක් නෙමේ. අපිට සිදු වුණා අපගේ දේව මෙහෙල් ඔක්කොම නතර කරලා මෙලෙස දෙවියන් වහන්සේව නමස්කාර කරන්නට. මේට ප්‍රධාන හේතුව ඇවිල්ලා අපි දන්නේ නැහැ වර්තමාන තත්වය. සමහර අය කියනවා කොරෝනා වෛරසය සමාජගත වෙලයි කියලා. ඒ සත්‍ය අසත්‍යත් අපි දන්නේ නැහැ. නමුත් සමාජගත වී තිබෙනවා නම් සභාවට පැමිණෙන එක්කෙනෙක් නිසා කොරෝනා වෛරසයේ ආසාදිනිය වුණු කෙනෙක්ගෙන් ඒ අන් අයට බෝ වීමට හැකි අවස්ථාව වැඩි නිසා මා හිතුවා එවැනි අවදානමකට අපේ ඇදහිලිවන්තයන්ව ලක් කරන්නේ නැතුව අප මෙලෙස නමස්කාර කිරීම සුදුසුයි කියලා. තවදුරටත් මගේ සිතුවිල්ල මෙයයි. අපි හැමදාම වගේම හැම ඉරු දින වගේම අපගේ දේවස්ථානවල නමස්කාර කළානේ. ඒ නිසා මෙවැනි අවස්ථාවකදී අප ටිකක් තනිවම පවුලක් හැටියට නමස්කාර කරන එක මා හිතන සුදුසුයි උචිතයි කියලා. එම නිසා මේ වෙලාවෙන් හොඳ යහපත් ප්‍රයෝජනයක් ලබන්නට අපි අපගේ මනස සූදානම් කර දෙවියන් වහන්සේව නමස්කාර කරමු මේ ආකාරයෙන්. ඔබගේ කරුණාගුණේ මා සීකරා සමිඳුනේ මා ජීවිතේ ඔබ කළ සෑම දේ නිසා ඔබ හටා ස්තුති දෙමි. මේ උදයේ ඔබගේ කරුණාගුණේ මා සීකරා කල සෑම දේ නිසා ඔබ හටා ස්තුති දෙමි. මා මුළු සිතින් ඔබගේ දෙස බලමි. ඔබ මාහට කියන දේ අසමි. ඔබ ළඟ ඉන්නට සිතින් ආශා කරමි. ඔබ මට අන්සමට වඩාගනේ ඒසුනී ඔබේ ප්‍රේමේ සැමදේට වඩා උතුම් වේ. ඔබ හටා ස්තුති දෙමි. මේ උදයේ ඔබගේ කරුණාගුණේ මා සීකරා සමිඳුනේ මා ජීවිතේ ඔබ කළ සෑම දේ නිසා ඔබ හටා ස්තුති දෙමි. මේ උදයේ ඔබගේ කරුණාගුණේ මා සීකරා සමිඳුනේ මා ජීවිතේ
ඔබ කල සෑමදේ නිසා ඔබ හට ස්තුති දෙමි 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 මාත් මේ සමිඳුට ප්‍රශංසා කරයි මා තුළ ඇති සියලු දේ එතුම් ශුද නම පසසයි සියලු උපකාර සිහි නැති නොකරයි මාත් මේ සමිඳුට ප්‍රශංසා කරයි මාත් මේ සමිඳුට ප්‍රශංසා කරයි මාත් මේ සමිඳුට ප්‍රශංසා කරයි මා තුළ ඇති සියලු දේ එතුම් ශුද නම පසසයි සියලු උපකාර සිහි නැති නොකරයි මාත් මේ සමිඳුට ප්‍රශංසා කරයි මාත් මේ සමිඳුට ප්‍රශංසා කරයි සියලු අයුතුකම් කමා කරයි සියලු රෝගයට සුවය දෙයි නුඹේ දිවි මරණයෙන් මුදා කරුණා දයා උතුම්ෙන් නුඹ සරසයි මාත් මේ සමිඳුට ප්‍රශංසා කරයි මා තුළ ඇති සියලු දේ එතුම් ශුද නම පසසයි සියලු උපකාර සිහි නැති නොකරයි මාත් මේ සමිඳුට ප්‍රශංසා කරයි 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 මාත් මේ සමිඳුට කොරෝනා වෛරසය පැතිරී යනවායි කියලා ප්‍රථමයෙන් මට ඇසුණු විගසම මගේ ප්‍රථම අපි කල්පනා වුණේ ඔෆීලියා ආරක්ෂා කරන්න කේමද. ඇයගේ රෝගී තත්ත්වය නිසා දෙවනිව මම කල්පනා කරන්න පටන් ගත්ත දේ තමයි අපිට අවශ්‍ය කරන ආහාර ගෙදර තියෙනවද මොනවද ලබා ගන්නට ඕනේ. තුන්වෙනි මම අහන්න පටන් ගත්ත දේ තමයි කොහොමද අපි මේ ඉතුරු දවස් ස්වල්පය මේක වෛරසය අපෙන් සමුගන්න තෙක් අප ජීවත් වන්නට යන්නේ. මම හිතනවා ඔබත් එලෙස කල්පනා කරන්න ඇතයි කියලා. ඒ සාධාරණ සිතුවිලි. නමුත් ප්‍රියාදර සහෝදරනේ කිතුණු අපිට එතනින් නවතින්නට නොහැකිය. කිතුණුවන් හැටියට ඊට වඩා ගැඹුරු වගකීමක් අප මත පැවරෙනවා. මේ දුක් විඳින්නේ අපේ මිනිස්සුයි. අපගේ අය. ඔබට හිතන්න පුළුවන්ද? මොහොතකට මා සමග සිතන්න. කොරෝනා වෛරසයේ ආසාදනය වූ අය ඔවුන් කොච්චර බියකින්ද ජීවත් වන්නේ කියලා. සමහර විට දෙමව්පියන් දරුවන්ගෙන් වෙන් වෙලා ඇති. දරුවන් දෙමව්පියන්ගෙන් වෙන් වෙලා ඇති. ඒ සමගම සමහර අයට මරණ බිය, අනාගතය ගැන බිය. ප්‍රියාදර සහෝදරිනි, මෙවන් පසුබිමකදී ක්‍රිස්තියානි අපට දෙවියන් වහන්සේ මෙලෙස අනයක් දුන්නා නේද? අපි මාක්තුමාගේ සුභාරංචියේ 12 වෙනි පරිච්ඡේදයේ 29 ඉඳලා 31 දක්වා අපි සවන් දෙමු. නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද
නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ දෙවි වූ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරපන්න යන එකය. දෙවෙනි එක නම් නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේම කරපන්න යනුය. මේවාට වඩා උතුම් වූ අන්කිසි ආඥාවක් නැතයි කීසේක. මීට වඩා උතුම් පනතක් නැහැ. පනත මෙයයි දෙවියන් වහන්සේට මුළු මනසෙන් මුළු හදවතින් මුළු ආත්මයෙන් ප්‍රේම කරන්න. තමාට ප්‍රේම කරනවත් මෙන්ම තමාගේ අසල්වැසියාට ප්‍රේම කරන්න. ප්‍රියාදර සහෝදරනි, මගේ අසල්වැසියා අද බැන්ඩික්ස් ආයතනයේ වැඩ කරන අය. කොවිඩ් 19 ආසාදනය වූ අය. සමහර අය මේ ආසාදනය වූ අය ගැන බලන්නේ මේ කාලකන්ණි සෙනග මුන් කොහෙන්දෝ ගිහලා ලෙඩක් හදාගත්තා. ලෙඩක් හදාගත්ත විතරක් නෙමෙයි අපිටත් කරදරයක්. ප්‍රියදර සහෝදරිනි, එලෙස කල්පනා කිරීම සුදුසු නැත. මේ ආසාදනය වූ අය සතුටෙන් ගිහිල්ලා රෝගී බවට පත් වුණේ නැහැ. අප ජීවත් වන්නේ නාඳුන සතුරෙක් අප මැදදී ජීවත් වෙනවා. කොයි වෙලාවෙ ඒ සතුරා අපිට පහර දෙයිද කියලා අප දන්නේ නැහැ. එම නිසා අප කල්පනා කරන විදිය වෙනස් කළ යුතුයි. මේ අපගේ ජනතාව, මේ අපගේ මිනිස්සු. මේ අය වෙනුවෙන් කිතුණුවේ කැටියට මට කරන්න පුළුවන් උතුම්ම දේ ඇවිල්ලා යාඥා කිරීමයි. කවදද ඔබ අන්තිමට ආසාදනය වූ අය ගැන යාඥා කළේ? මම දන්නවා අපි ඔක්කොම යාඥා කරන ස්වාමිනී මාව ආරක්ෂා කරන්න කියලා. මම දන්නවා අපි යාඥා කරන අනේ ස්වාමිනී අපේ සභාවල ආරක්ෂා කරන්න කියලා. ඒවා සාධාරණ ඉල්ලීම්. නමුත් ප්‍රියදර සහෝදරනි, කවදද ඔබ අන්තිමට යාඥා කළේ ආසාදනයේ වූ තැනැත්තෙක් වූ තැනැත්තියක් ගැන? අප සැබෑ ලෙස කිතුදාම අදහනවා නම් එහෙනම් මේ අපගේ සහෝදර සහෝදරියන් දුක් විඳින්නේ. දැන් මම මේකෙන් අදහස් කරන්නේ ඔබ ඉක්මනට ගිහිල්ලා යාඥා රැස්වීම සැලසුම් කරන්නයි කියලා. යාඥා රැස්වීම සැලසුම් කරන්නට වෙලාවක් තිබෙනවා. සභාවක් ඇතුළත යාඥා කරන්න වෙලාවක් තිබෙනවා. පෞද්ගලිකව යාඥා කරන්න වෙලාවක් තිබෙනවා. මේ කදිම අවස්ථාව පෞද්ගලිකවත් පවුලක් හැටිනුත් යාඥා කරන්නට. මම හිතනවා සුදුසුයි කියලා කිතුසෙවන අපේ සභාවල් වලට අප සමග අනුබද්ධව සේවය කරන සභාවල් වලට පැය 24 යාඥා දන්වැලක් සැලසුම් කරන්න පුළුවන් නම් සභාවල් 24ක් එකතු වුණොත් එක සභාවට ලැබෙන්නේ එක පැයක් පමණයි. සභාවේ ඔක්කොම දෙනාට ඒ පැයේදී යාඥා කිරීම සභාවල් 48ක් දැන් අප සමග 54ක් පමණ එකට සේවය කරනවා. ඒ අය එකතු වුණොත් අපිට පුළුවන් පැය භාගයක් එක එක සභාවල් වලට වෙන් කරන්න. ප්‍රියාදර සහෝදරනි, යාඥාවේ බලය අඳුනන අපි ඇයි නිශ්චලව සිටින්නේ? යාඥාව තුලින් මිනිසයාට සැනසීම ලබා දෙන්න පුළුවන් අපි ඇයි නිශ්චලව සිටින්නේ? යාඥාව තුලින් මේ කොරෝනා වෛරසය රටෙන් සහ ලෝකයෙන් තුරන් කරන්න පුළුවන් කියලා විශ්වාස කරන අපි ඇයි නිහඬව සිටින්නේ? ප්‍රියදර සහෝදරිනි, දෙවියන් වහන්සේ එක් වචනයක් අද ස්වර්ගයෙන් නිකුත් කළා නම් හෙට කොරෝනා වෛරසය ලෝකයෙන් ඉවත් වෙනවා. එවැනි ඇදහිල්ලක් ඇති අප යාඥා කිරීමෙන් අපි අපගේ සෙනග රැකබලා ගනිමු. දෙවැනි එක මගේ විශේෂ අවවාදයක් තිබෙනවා කිතුසෙවන සභාවල් වල নমස්කාර කරන ඇදහිලිවන්තයන්ට. අපේ උත්සාහය වන්නට ඕනේ අප සභාවල් වල සිටින වැඩිහිටියන් අපි ආරක්ෂා කරන්නට ඕනේ. වැඩිම අවධානමත් වෙන්නේ වැඩිහිටිය අයටයි. ඇතෙම අද මහා බ්‍රිතාන්‍යයෙන් නිකුත් වුණ වාර්තාවක් අනුව 80%කට කොරෝනා වෛරස් ආසාදනය වුණ
ඔවුන්ට ඒක එච්චර බලපෑමක් වන්නේ නැහැ. බලපෑමක් වන්නේ 120කට විතරයි. ඒ 120ක් වයස්ගත අය ඒ සමගම තමා තුළ අනිකුත් රෝග ලක්ෂණ ඇති අය. එම නිසා මගේ ඉල්ලීම මෙයයි කිතුසෙවන තරුණ පරපුරේ අපේ වැඩිහිටි පරපුර රැක බලා ගන්න. ඔවුන්ට අවශ්‍ය කරන ආහාර මිලට ගන්න උදව් වෙන්න. අපේ දුප්පතුන්ව රැක බලා ගන්න. කිසිම දුප්පතෙක් කොරෝනා වෛරසය නිසා කුසගින්නින් ඉන්නට ඉඩ දුන්නොත් ඒක දෙවියන් වහන්සේටත් අගෞරවයක්, කිතුසෙවන අපටත් අගෞරවයක්. මෙන්න ඔබ කළ යුතු දේ. ඔබ ගෙදරට බඩු මල්ලක් ගන්න විට තව දුප්පතෙක් ගැන හිතන්න. පවුලක් ගැන හිතන්න. ඔහුට යම් උපකාරයක් කරන්න. මේ දෙවියන් වහන්සේට ප්‍රසන්නයි. මත තබා ගන්න මේ දේ. දෙවියන් වහන්සේ සිංහාසනයේ සිටින නිසා අපි දෙවියන් වහන්සේගේ දරුවන් නිසා දෙවියන් වහන්සේ කල්පනා කරන විදියට අපත් කල්පනා කළ යුතුයි. දෙවියන් වහන්සේ කල්පනා කරන විදිය සුද්ධ බයිබලයේ අපට උගන්වා තිබෙනවා. අපිත් එලෙස කල්පනා කරන විට දුගී දුප්පතන්ව උදව් කිරීම අපගේ ජීවිත බලාපොරොත්තුව සහ අපගේ ජීවිත ක්‍රියාදාම බවට පත් වෙනවා. වැඩිහිටියන් අපේ සභාව විතරක් නෙමෙයි ඉන්නේ. අපි ජීවත් වන ගම්මානවල ඉන්නවනේ. සමහර අයට දරුවන් ඉන්නවා, දරුවන්ගේ උපකාර තිබෙනවා. සමහර අයට දරුවන් ඔවුන් ළඟ නැහැ. මේක හොඳම අවස්ථාවක් අපිට. වැඩිහිටි අයව, දුප්පත් අයව රැක බලා ගන්න. ප්‍රියදර සහෝදරනි, මෙය අපගේ කිතුණු ඇදහිල්ල නම් ඒක ක්‍රියාවට නංවන හොඳ අවස්ථාවක්. මම ඔබට කියන්නට ඕනේ මේ සිද්ධිය අපේ වැඩිසර සභාවේ සිටිනවා තරුණියක්. ඇගේ නම සෙව්වන්දි. මේ දවස්වල ජීවත් වන්නේ අප සමගයි. ඇය රැකියාවක් සඳහා වැඩ කළා එයාපෝට් ගාඩන් ඒ ආයතනයේ. නමුත් කොරෝනා වෛරස් නිසා ඇගේ රැකියාව නැති වුණා. නමුත් ඇය පුහුණුවක් ලැබූ ස්ථානය පුහුණුවක් ලැබූ ස්ථානයේ ඇයට විශාල බඩු මල්ලක් ලබා දුන්නා. මම හිතන්නේ කිලෝ 25ක පමණ බඩු මල්ලක්. මම බලාගෙන සිටියා ඇය මේ බඩු මල්ල සමග මොකක්ද කරන්නට යන්නේ කියලා. ඇය කළ දේ ප්‍රශංසනීයයි. ඇය කළ දේ මෙයයි. ඒ බඩු මල්ල දුප්පතුන්ට බෙදා දුන්නා. මෙයයි ක්‍රිස්තියානි හැසිරීම. ඇයට සිතන්නට තිබුණා මට රැකියාවක් නැහැ. මේක මට විකුණලා මට යම් මුදලක් එකතු කරගන්නට පුළුවන්. මා හිතනවා ඇය කළ දේ විකුණලා මුදල් එකතු කරගත්තට වඩා ස්වර්ගයේ විශාල මුදලක් තැන්පත් කරගත් බවට. මෙය හොඳ අවස්ථාවක් අපිට. අපි ගිය අවස්ථාවේදී කිතුසෙවන සභාවක් හැටියට මිනිසුන් උපස්ථාන කළා. මේ අවස්ථාව අනගි අවස්ථාවක් වෙනවා කිතුසෙවන ඇදහිලිවන්තයන් හැටියට අපිට එක එක්කෙනාව බලා ගන්නටත් අපේ වැඩිහිටි පරපුර සහ අපගේ අසල්වැසීන්වත් බලාගෙන අප විශ්වාස කරන දෙය සැබෑ ලෙස ක්‍රියාවට නංවන අවස්ථාවක් බවට පත් කරගන්න. මේ සමග මට ඕනේ තවත් අදහසක් ඔබගේ හදවත් තුළ තැන්පත් කරන්න. මම දකිනවා සමහර අය ඉන්නවා කිතුසෙවණත් අප සමාජයේ. ඔවුන්ගේ මනසේ තියෙන එකම එක දෙයයි මේ දවස්වල කොරෝනා වෛරසය. ඔවුන් ගුවන් විදුලියට සවන් දෙනවා, රූපවාහිනියට සවන් දෙනවා, නිවුස් ඇලර්ට්ස් බලනවා. ඔවුන්ගේ මුළු ජීවිතේම පිරී තිබෙන්නේ කොරෝනා වෛරසයෙන්. ඔවුන්ගේ මනස කොරෝනා වෛරසයෙන් පුරවාගත්ත විතරක් නෙමෙයි, ඔවුන් හැමතිස්සෙම කතා කරන්නේ වෛරසය පිළිබඳව. එහි අවදානම, ඒ වෙන්න පුළුවන් හානිය. ප්‍රියාදර සහෝදරනි, නපුරාට පුළුවන් අපගේ මනස සම්පූර්ණයෙන්ම දැහැගන්නට, නැතිනම් බියෙන්
පුරවලා අපිව ඊ타ත්ම ක්‍රියා විරහිත කිතුණුවෙක් බවට පත් කරන්නට. මම දන්නවා තොරතුරු අවශ්‍යයි කියලා. තොරතුරු දැනගන්නට ඕනේ. නමුත් තොරතුරු දැනගෙන ඒ තුල ජීවත් වීම බහන්කාරයි. ඊට හේතුව ඇවිල්ලා සාතන්ට පුළුවන් ඒ බිය පාවිච්චි කරලා අපිට පහර දෙන්න. මෙවන් පසුබිමකදී පාවුල්තුමා ෆිලිපි සභාවට දෙන අනුශාසනාව අවවාදය දැන් අපි සවන් දෙමු. ඒ සඳහන් වෙන්නේ ෆිලිපි පොතේ 4 ඉඳලා 7 දක්වා. ස්වාමින් වහන්සේ තුල නිතරම ප්‍රීති වේල්ලා. ප්‍රීති වේල්ලා යයි නැවතත් කියමි. නුඹලාගේ ඉවසිලිවන්තකම සියලු මිනිසයන්ට දැනගන්නට ලැබේවා. ස්වාමින් වහන්සේ ලන්ව සිටිනසේක. නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලෙහිදී ස්තුති දීම සමග යාඥාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වා පල්ලා. එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලාගේ සිද්ද සිතිවිලිද ආරක්ෂා කරනවා ඇත. ප්‍රයත්නවලදී ප්‍රධාන තේමාව මෙතන ඇවිල්ලා කිසි දෙයක් ගැන කනස්සලු වන්නට එපා. දැන් පාවුල්තුමා හිටියේ ෆිලිපි පොතේ මේක සඳහන් කරන විට ඔහු සිටියේ රෝම සිරගෙදරකයි. ඒ සිරගෙදර සිරකරුවන් බොහෝ විට නිදහස ලබන්නේ නැහැ. ඔවුන්ගේ මරණයත් ඒකෙම සිදු වෙනවා. එම නිසා යම් ආකාරයෙන් කනස්සලු වෙන්නට ඕනේ නම් ඒ පසුබිම පාවුල්තුමාට තිබුණා. නමුත් ඒ සමගම ෆිලිපියේ සභාවටම ලියන්නට හේතුව ඇවිල්ලා ෆිලිපි සභාවේ දැන් බෙදීමක් හටගෙන සභාවේ අනාගතයට විශාල බාධකයක් වී තිබෙනවා. මේ කාරණා දෙකම ගත්තොතින් යම් මිනිස්සෙක් කනස්සලු වෙන්නට ඕනේ නම් පාවුල්තුමා කනස්සලු වන්නට ඕනේ. නමුත් ප්‍රියාදර සහෝදරනි, ඔව් කනස්සලු වන්නේ නැතුව අපට අවවාදයක් දෙනවා. ඒ අවවාදේ නම් සෑම දෙයක් ගැනම දෙවියන් වහන්සේට ස්තුතිවත් හදවතකින් යාඥා කරන්න කියන එකයි. මේ කනස්සලු කියන ග්‍රීක වචනේ තේරුම ඇවිල්ලා මෙයයි. මට යන්න ඕන එක පැත්තකට. නමුත් මගේ සිතුවිලි මාව රැගෙන යනවා තවත් පැත්තකට. මට යන්න ඕන එක පැත්තකට මාව ඇදගෙන යනවා එක පැත්තකට. ඒ මිනිස්සයා තුල ඇති වෙලා තිබෙන්නේ කැළඹීමක්. කනස්සලු වීමයි කියන්නේ කැළඹීමක්. විශේෂයෙන්ම කිතුණුවෙක්ට මා විශ්වාස කරන දෙවියන් වහන්සේ සර්වබලධාරී. මා විශ්වාස කරන දෙවියන් වහන්සේ සර්වබලධාරී නිසා හැම දෙයක්ම එතුමා මගේ යහපතට එතුමාගේ ගෞරවයට පරිවර්තනය කරනවායි කියලා. නමුත් කනස්සලු වෙලාවේදී බියක් ඇති වෙලා මම දෙවියන් වහන්සේව අවිශ්වාස කරනවා. ප්‍රියාදර සහෝදරනි, කනස්සලුව ජීවත් වීම යම්තා දුරට අවිශ්වාසී ජීවත් වීමයි. ප්‍රශ්නේ කුමක් හෝ වේවා, දෙවියන් වහන්සේ සිංහාසනේ, දෙවියන් වහන්සේ සරුබලධාරී. එම නිසා දෙවියන් වහන්සේ හැමදේම යහපතට හරවනවා. ඒ අපගේ ආශිර්වාදයකට. දැනට මට තේරෙන්නේ නැහැ කොරෝනා වෛරසයේ කෙලෙස ආශිර්වාදයකට දෙවියන් වහන්සේ පත් කරන්න යනවද කියලා. ඒක දෙවියන් වහන්සේගේ තීරණයක්. මගේ තීරණේ දේව වචනයට කීකරු වීමයි. මොකක්ද දේව වචනේ කියන්නේ? කනස්සලු වන්නට එපා. නමුත් කියනවා අපිට කනස්සලු වන්නට එපා කියලා නවතින්නෙත් නැහැ. හැම දෙයකින්ම ස්තුති දීමෙන්. ප්‍රියාදර සහෝදරනි, ස්තුති දීමට පුළුවන් වන්නේ දෙවියන් වහන්සේ සර්වබලධාරී කිය විශ්වාස කරන මිනිසයාටයි. ඔව් දකින්න ප්‍රශ්නයක් තිබෙනවා කොරෝනා වෛරසයේ මේ අවස්ථාවේදී. ඔව් දකින්න දෙවියන් වහන්සේ සර්වබලධාරී. හැම දෙයක්ම එතුමා මගේ යහපතට එතුමාගේ ගෞරවයට පරිවර්තනය කරනවායි කියලා. එම නිසා කිතුණුවෙක් ඇදහිල්ලෙන් තීරණය ගන්නවා මම දෙවියන් වහන්සේ නමස්කාර කරනවා. ඒ නමස්කාර කරන අවස්ථාවේදී ප්‍රියාදර සහෝදරනි,
සැබෑවින්ම සිදුවෙන්නේ මෙයයි මම දෙවියන් වහන්සේව දකින්න පටන් ගන්නවා. මගේ දෙවියන් වහන්සේ සිංහාසනේ. මගේ දෙවියන් වහන්සේ බලකොටුවක්. මගේ දෙවියන් වහන්සේ මා වෙනුවෙන් ජීවිතේ පූජා කළා. ඒ සිතුවිලි පැමිණෙන අවස්ථාවේදී මගේ හදවත තුල තියෙන බිය ඉවත් වෙනවා. ස්තුතිවත් හදවතකින් මගේ ඇදහිල්ල ස්ථාවර වෙනවා. එවැනි ස්ථාවර වුණු හදවතකින් මම යාඥා ඉල්ලීම් ගෙනල්ලා කියන අනේ ස්වාමිනී ඔබ වහන්සේගේ දෑතට මම මේ දේවල් බාර දෙනවා. එවිට පාවුල්තුමා කියනවා දෙවියන් වහන්සේගේ සමාදානය නුඹගේ හදවතට පැමිණෙන්නට යනවා. ප්‍රියද සහෝදරනි කොපමණ අලංකාර පසුබිමක්ද මේක. මිනිස්සු කැළඹිලා ජීවිත ප්‍රශ්න වුණාම කැළඹිලා. නමුත් කිතුණුවා කැළඹීමක් නැතුව දෙවියන් වහන්සේ දෙස බලනවා. කොපමණ කදිම ආදර්ශයක්ද මේක. ඒ සමගම කැළඹෙන්නේ නැතුව ජීවත් වෙන්නට දෙවියන් වහන්සේ අපට ඒ වෙලාවේ අනුග්‍රහය දෙනවා. පාවුල්තුමා රෝගීව සිටි අවස්ථාවේදී ඔය කියනවා මම දෙවියන් වහන්සේට 3 වතාවක් යාඥා කළා මේ කටුව අරන් දාන්නයි කියලා. නමුත් දෙවියන් වහන්සේ කටුව අරන් දැම්මේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ මට අනුග්‍රහය දුන්නා. ඒ අනුග්‍රහය නිසා මට සමාදානෙන් ජීවත් වෙන්නට පුළුවන් වුණා. ප්‍රියාදිර සහෝදරනි කැළඹිලා අවනිශ්චිතව ජීවත් වෙන සමාජයක් මැදදී ඔබ කැළඹෙන්නේ නැතුව දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබමින් ජීවත් වෙන විට එය සැබවින්ම විශාල බලපෑමක් ඇති කරන්නට යනවා අපේ මිනිස්සුන්ට අපේ සමාජයට. ඔෆීලියාගේ රෝගී තත්වයට මුහුණ දුන්න මම මේ දේ ඔබට කියන්නට ඕනේ. වෛද්‍යවරුන් දෙවතාවක් මට කිව්වා ඔෆීලියාව ජීවත් කරවන්නට අමාරුයි කියලා. ඒ හැම දෙයක්ම වෛද්‍ය සත්‍යයක්. නමුත් මම විශ්වාස කරනවා ඊට වඩා උතුම් සත්‍යයක්. දෙවියන් වහන්සේ සිංහාසනේ. එම නිසා දෙවියන් වහන්සේ මටයි ඔෆීලියටයි දුන්නා වූ වගකීම සම්පූර්ණ වෙනතෙක් කිසියම් රෝගයකට අපිව සොරකම් කරන්නට බෑ. අපේ ස්ථිරත්වයක් තිබෙනවා. දෙවියන් වහන්සේ අප රැක බලා ගන්න බවට. යන්න සමාජයේ මිනිස්සු රැක බලා ගන්න. තරුණ තරුණියනි ඔබට මේක හොඳ අවස්ථාවක්. ඔබගේ තරුණ ජවය වෙනකුත් දේවල් වලට පාවිච්චි කරනවට වඩා හොඳ අවස්ථාවක් මෙය. ඔබගේ තරුණ ශක්තිය, තරුණ හැකියාවල් ඔක්කොම පාවිච්චි කරලා අපේ සමාජයේ උපස්ථානයක් වෙන අවස්ථාවක්. ඔබ නිවසේ ඉඳගෙන ඔය කම්පියුටර් එක වාඩි වෙලා විනෝද වෙනවට වඩා හොඳ නැද්ද? සමාජයට බැහැලා අපගේ වැඩිහිටි පරපුර ආරක්ෂා කරලා දුප්පත් සමාජයේ රැක බලා ගත්තොත් කොපමණ අවස්ථාවක්ද, කොපමණ ආශිර්වාදයක්ද අපි සැමටම. කිතුසම නැදෙහිලිවන්තේනි මේ අවස්ථාව අපි පැහැර හරින්නේ නැතුව ඒ ප්‍රයෝජනෙටගෙන අපි මිනිස්සුන්ට ආශිර්වාදයක් වන්නට තීරණය කරගමු. මා සමග අද දේව මේට සහභාගී වුණ ඔබ හැමතෙම දෙවි පීඨයි.